right එතකොට අද පාඩමෙන් අපි එකතු වෙලා ඉන්නේ වීරය කියන software එක ඉගෙන ගන්න. නැත්නම් වීරය කියන plugin එක ඉගෙන ගන්න. එතකොට වීරය කියන plugin එක ගත්තාම ගොඩක්ම 3D Max සහ Maya හරහා පාවිච්චි වෙන plugin එකක්. ඒ වගේම තව softwares වලට ඒක support කරනවා. ඒ වුණාට ගොඩක් දුරට වීරය පාවිච්චි කරන කට්ටිය 3D Max හෝ Maya හරහා තමයි ගොඩක් දුරට අපේ වීරය කියන plugin එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ වීරය කියන plugin එක අපි දැනගෙන ඉන්න හේතුව තමයි අපිට පුළුවන් මේ වීරය කියන plugin එක නැත්නම් වීරය කියන rendering engine එක පාවිච්චි කරලා අපිට පුළුවන් realistic renderings නැත්නම් ඔයගොල්ලෝ 3D Max හෝ Maya වල මේ 3D වලින් හදන objects ඇත්ත objects විදිහට එළියට export කරලා ගන්න. right ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති ලස්සන ගෙවල් ලස්සන object 3D වලින් හදලා තිනවා අපිට සමහරලාට ඒක ඇත්තද බොරුද කියලා හොයාගන්නත් බැරි වෙන තරමටම අන්න ඒ දේවල් හදලා එළියට අරන් තියෙන්නේ මේ වීරය කියන plugin එක නැත්නම් rendering engine එක හරහා. ඉතින් ඇත්තටම rendering engines ගත්තාම ගොඩක් තියෙනවා rendering engine. දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 3D Max එක මුලින්ම ඉගෙන ගන්නවා නම් අපි scanline rendering engine එක හරහා තමයි ඒකේ වැඩ කටයුතු කරන්නේ. ඊට පස්සේ අපිට තිබුණා mental ray කියලා එකක්. දැන් නම් පොඩ්ඩක් භාවිතයෙන් ඒක අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ iRay කියලා තිබුණා. ඒකත් චුට්ටක් අයින් වෙලා තියෙන්නේ. දැන් 3D Max සහ Mayaත් එක්ක හම්බ වෙනවා අපිට Arnold කියලා software එකක් නැත්නම් rendering engine එකක්. ඒ වගේම තව ගොඩක් ඔය වගේ rendering engines තියෙනවා. Corona කියලා තියෙනවා. ඊට පස්සේ Octane කියලා තියෙනවා. right ඒ වගේ තව rendering engines ගොඩක් තියෙනවා. ඉතින් මේ rendering engines ගත්තාම මේ හැම rendering engine එකකම top level එකේ තියෙන rendering engine එකක් තමයි මේ V-Ray කියන rendering engine එක. ඉතින් මේක ඉගෙන ගන්න වෙලා තියෙන්නේ මේකේ ගොඩක් settings තියෙන්නේ මේ manually අපිට හදලා වෙනස් කරලා ගන්න. නැත්නම් අර presets විදිහට දාපු ගමන් වැඩ කරන විදිහේ rendering engine එකක් නෙමෙයි. ඉතින් මේකේ තියෙන manual settings ඉඳලා අපිට චුට්ටක් මේක ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ manual settings ඉඳලා ඕගොල්ලන්ට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අපිට වැඩ කරන්න පුළුවන් පරාසය ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ හින්දා තමයි මේක top level එකේ rendering engine එකක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඊට වැඩිය පල්ලෙහායින් තියෙන rendering engines ගත්තාම ඒවා ගොඩක් ලේසි වැඩ කරන්න. හැබැයි ඒකෙදි ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් පරාසය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් වීරය කියන software එක Chaos Group එකෙන් තමයි හදන්නේ. ඒ වගේම ඒක 3D Max Autodesk එකේ 3D Max හරහා ඉගෙන ගන්න හැටි නැත්නම් වැඩ කරගන්න හැටි අපි අද බලමු. එතකොට මම මුලින්ම වීරය එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගැන කතා කරොත් අපි වීරයකින් බේසික් ලයිටින් සෙටප් එකක් කොහොමද කරගන්නේ කියලා බලමු. බේසික් ලයිටින් සෙටප් එකක් අපිට ඕනේ වෙන්නේ වීරය එක enable කරව ගාම අපිට rendering එකක් ගන්න හැකියාවක් නැහැ 3D Max හෝ Maya හරහා. ඉතින් ඒ හින්දා අපිට මූලික සැකස්මක් නැත්නම් බේසික් ලයිටින් සෙටප් එකක් අපිට අවශ්‍ය වෙනවා වීරය හරහා rendering එකක් බලා ගන්න නම්. ඉතින් අපි ඒ හින්දා අද දවසේ පොඩි බේසික් ඔබ්ජෙක්ට්ස් ටිකක් බලලා නැත්නම් අරගෙන ඒක rendering කරගන්න හැටි බලමු. ඉතින් මම බේසික් ඔබ්ජෙක්ට්ස් හැටියට මම ගන්නවා පොළොවක් නිර්මාණය කරගන්න plane object එකක්. හැබැයි අපිට ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන් මේ plane එකක් අවශ්‍යත් නැහැ. අපිට වීරය එකේ තියෙනවා infinity plane එකක්. මේ වගේ edges පේන්නේ නැතිව යන්න. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. දැනට අපි ගමු මෙතන තියෙන සාමාන්‍ය plane object එකක්. ඒ වගේම තමයි මම ගන්නවා teapot එකක් object එක හැටියට. right. now floor එකයි object එකයි දෙකම ඔන්න ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි මොකද කරන්නේ? මම මෙයාගේ පොඩ්ඩක් segments වැඩි කරගන්නවා. මොකද පොඩ්ඩක් ලස්සනට පේන්න ඕන හින්දා ওই විදිහට segments 25ක් විතර අපි මෙයාට apply කරගමු. ඔන්න ওই විදිහට තියෙනවා. right. එහෙනම් දැන් අපි කොහොමද මේකට V-Ray lighting material සහ render settings apply කරගන්නේ? හරි ලේසි. ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මුලින්ම හැබැයි මේක download කරලා මේක install කරගන්න වෙනවා. ඉතින් install කරායින් පස්සේ තමයි අපිට මේක වැඩ කරගන්න පුළුවන් සහ මේක license කරන්න ඕනේ. ඉතින් license කරලා ඔක්කොම කුණායින් පස්සේ කරන වැඩ කටයුතු ටික තමයි මම මේ කතා කරගෙන යන්නේ. ඉතින් මම යනවා කෙලින්ම rendering වල render setup කියන එකට. නැත්නම් අපිට F10 shortcut එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන දැන්ට තියෙන scanline renderer කියන අපේ basic rendering engine එක. ඉතින් මම මේක මාරු කරගන්නවා
V-Ray Advance 3.6 කියන version එකට. ඉතින් මේ V-Ray වලත් versions තියෙනවා. ඉතින් update 3D Max version එක වැඩ කරන්න පුළුවන් versions එනවා ඉස්සරහට සහ V-Ray එකත් ඒක ඇතුලේ එයා develop වෙනවා. ඉතින් ඒ හින්දා V-Ray වලත් ඔයගොල්ලන්ට ලොකු versions වලට යන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් තව දේවල් සහ පහසුකම් එහෙම වැඩි කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට V-Ray 5 එකත් ඇත්තටම රිලීස් වෙලා තියෙන. ඉතින් හැබැයි අපි 3.6 එකේ ඉඳගෙන මේ වැඩ කටයුතු ටික කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව upper versions වලට යන්න පුළුවන්. right. ඉතින් මම ගන්නවා V-Ray 3.6 කියන එක. 3.6 කියන එක ගත්තයින් පස්සේ මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මෙයාගේ output size එක මුලින්ම හදා ගන්නවා. මොකද මේක rendering කරලා බලන්න අපිට පොඩ්ඩක් ලොකු නැත්නම් හොඳ resolution එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා HD TV කියන එක තමයි මම ගන්නෙ. හැබැයි HD TV එකේ 1280 කියන එක තමයි මම test rendering වලට අපි නිකන් rendering කර මේ settings හදද්දි full rendering එකට යන්නේ නැහනේ. පොඩි renderings නේ දාලා බලන්නේ. නිකන් අපිට බලා ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම ලොකු resolution එක HD වල full resolution එක ගන්නෙ නැහැ. මම 1280 කියන resolution එක ගන්නවා. right. එහෙනම් ඕක අරගෙන අපි දැන් බැලුවොත් rendering එකක් අරගෙන මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් අපි V-Ray වලට මාරු කරගත්තා. V-Ray වලට මාරු කරගත්තාන් පස්සේ V-Ray frame buffer කියන එක ඇවිල්ලා තියෙනවා. right. ඒක පොඩ්ඩක් අප්ඩේට් වුණා. මෙන්න ওই විදිහට තමයි පේන්නේ. දැන් ඇත්තටම මොකුත් පේන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට basic rendering setup එකක් නැත්නම් basic lighting setup එකක් අපි මෙයාගේ හදාගෙන ඉන්න ඕනේ. මේ viewport එකේ තියෙන මොකක් හරි බලා ගන්න නම්. හරි. නිකම්ම අපි apply කරා නිකම්ම V-Ray on කරලා ඉවරලා settings හැදුවා කියලා මේක වැඩ කරන්නේ නැහැ. right. එහෙනම් අපි බලමු කොහොමද මේකේ ඒ වැඩ ටික කරන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මට අවශ්‍ය වෙනවා මෙයාව material කරගන්න. එහෙනම් මම යනවා materials වලට M අකුර press කරන්න. right. අන්නවම materials වලට යනවා. දැන් මම මෙතන material editor එක විදිහට අරගෙන තියෙන්නේ අපේ basic material editor එක. නැත්නම් අපි rendering වල material editor එකට ගියාම compact material editor කියන එක තමයි මම මේ අරගෙන තියෙන්නේ. right. එතකොට මේ material editor එකේ slots දැන්ට තියෙන්නේ 6යිනේ. right. එතකොට ඉතින් මට පුළුවන් X අකුර පාවිච්චි කරලා නැත්නම් options වල cycle කියන එක පාවිච්චි කරලා මේ material editor slots ගන්න වැඩි කරගන්න. ඉතින් අපිට උපරිම වැඩි කරගන්න පුළුවන් මෙතන ඇත්තරම මේ පැත්තට 6යි මේ පැත්තට 4යි 24ක් තමයි අපිට ගන්න පුළුවන්. එතනින් එහාටත් ඕගොන්ට materials හදා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් mods වල slate material editor කියන එකට යන්න පුළුවන්. right. ඉතින් මම මේකේ තියෙන material එක තමයි apply කරන්න යන්නේ. හැබැයි දැන් මෙතන තියෙන material එක standard material එකක්. මේක අපි V-Ray වලට support කරන V-Ray material lab බවට පත් කරගන්න ඕනේ. ඇත්තටම standard material එකෙත් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක V-Ray වලට අපිට හදාගන්න පුළුවන් නම් අපිට මෙයාගේ settings හදාගද්දී ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. right. එහෙනම් අපි කොහොමද මේක V-Ray material එකකට convert කරගන්නේ? මට පුළුවන් standard උඩ click කරලා මෙතන තියෙන materials වලින් general නෙමෙයි, scan line උත් නෙමෙයි, mental rate නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ V-Ray. එහෙනම් මෙතන standard උඩ click කරලා materials හරහාම යනවා V-Ray කියන tab එකට. ඒතර V-Ray කියන tab එක දැන් මේක install කරපු ගමන් ඉඳ පොඩ්ඩක් ඉතින් වෙලා යන්න පුළුවන් ඔයගොන්ට මේක open වෙන්න. right. ඒතර V-Ray materials ටික ඔන්න ඔය විදිහට අපිට load වෙනවා. right. V-Ray materials ටික ඔන්න ඔය විදිහට load වෙනවා. right. එතකොට මේකේ තියෙනවා V-Ray materials වර්ග ගණනාවක්. ඉතින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ V-Ray material කියන මෙන්න මේ standard material එක. V-Ray වල standard material එක තමයි පාවිච්චි කරන්නේ. V-Ray material. ඉතින් මට පුළුවන් මෙයාව select කරලා okay කරන්න පුළුවන්, double click කරන්න පුළුවන්. ඉතින් double click කරන එක ලේසි. ඔන්න දැන් අපේ standard material එක මාරු වුණා V-Ray material එකක් විදිහට. එහෙනම් අපිට පුළුවන් දැන් මේ V-Ray material එක මෙයාලට apply කරන්න. මෙන්න මේ විදිහට. right. එහෙනම් ඔන්න ඔය විදිහට මම මෙයාව apply කරනවා. ඒ වගේම තමයි අපිට ඕනම් පොළොවටත් ඕගොන්න වෙන material එකක් අවශ්‍ය නම් තව slot එකක් select කරලා මෙයාවත් V-Ray වලට convert කරගෙන apply කරන්න පුළුවන්. හැබැයි මම දැනට මේ දෙන්නටම එකම material එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙතන අපි හදාගත්ත පළවෙනි V-Ray material එක තමයි දෙන්නටම දුන්නේ.
right ඉතින් මේ මැටීරියල් එක දැම්ම කියලා ඒත් අපිට රෙන්ඩරින් එකක් පේන්නේ නැහැ right ඉතින් ඊළඟට අපි කරන්න ඕනේ මෙයාගේ basic lighting setup එක හදන එක right basic lighting setup එක හදන්න මෙන්න මේ පියවර වල ටික තමයි අපි අනුගමනය කරන්නේ මම යනවා rendering වල render setup කියන එකට right ආපහු අපිට ඕන පුළුවන් F10 use කරන්න හරි rendering වල render setup right ඉතින් මේකේ දැන් තියෙනවා V-Ray කියන tab එක V-Ray කියන tab එක තියෙනවා මම මුලින්ම කරන්නේ මේකේ image sampler කියන එක මාරු කර ගන්නවා progressive කියන එකෙන් bucket කියන එකට right image sampler කියන එක මාරු කර ගන්නවා type එක bucket කියන එකට ඒ වගේම තමයි ඊළඟට අපිට එන්න පුළුවන් image filter එක මම මාරු කර ගන්නවා මෙතනින් Mitchell කියන image filter එකට right Mitchell කියන image filter එකට මාරු කර ගන්නවා. ඉතින් මේක මාරු කරගන්න හේතුව තමයි අපිට image එකේ තියෙන sharpness එක පොඩ්ඩක් හොඳට ගන්න පුළුවන් මේ Mitchell කියන image filter එක හරහා. ඒ වගේම තමයි ඊළඟට මම එනවා දැන් මෙතන මේ කරුව ලයින් නැත්තම් අපි rendering එකක් බැලුවාම අපිට පේන්නේ කළු පාටට. ඒකට හේතුව තමයි මෙතන lighting මුකුත් නැහැ. ඉතින් V-Ray lights මුකුත් නැති හින්දා මෙයා කළු පාටට පේනවා. එහෙනම් අපි මෙයාට මුලින්ම lighting condition එකක් අපි apply කරගන්න ඕනේ. මම මෙයාට apply කරන නැත්නම් සාමාන්‍යයෙන් අපි lighting වලදී මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව add කරන්නේ මුලින්ම indirect lighting. නැත්නම් අපිට object එකට මේ directම වදින්න නැතුව වටපිටාවෙන් එන ambient light එක තමයි මම මුලින්ම apply කරන්නේ. නැත්නම් environment light එක තමයි මුලින්ම අපි apply කරන්නේ. ඉතින් එහෙනම් අපිට පුළුවන් මේකේ environment කියන setting එකට ගිහිල්ලා මෙයාගේ GI global illumination හරහා එන on light එක on කරගන්න. global illumination හරහා එන light එක on කරගන්න පුළුවන්. මම එනම් global illumination මෙයාගේ on කරගන්නවා. එතකොට indirect lighting global illumination තමයි මෙයාට apply වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒක on කරගෙන ඉවර වෙලා right බලන්න rendering කරලා ඔන්න දැන් අපිට පේනවා අපේ object set එක මේ viewport එකේ තියෙන. පේනවා ඇති දැන් හොඳ ලස්සනට direct light එකකුත් නෙමෙයි indirect light එකක් හරහා අපිට මෙයාව බලා ගන්න පුළුවන්. right ඉතින් තව දුරටත් චුට්ටක් මෙයාගේ දේවල් ටික හදා ගන්න ඕන හින්දා මේ GI environment on කරලා ඉවර වෙලා මම යනවා GI කියන එකට ඒ කියන්නේ global illumination හදා ගන්න. දැන් මෙතනින් අපි GI on කරගත්තානේ. එහෙනම් මම යනවා GI පොඩ්ඩක් හදා ගන්න. global illumination චුට්ටක් හදා ගන්න. එහෙනම් global illumination වල primary engine එක කියන එක මම මාරු කර ගන්නවා. irradiance map කියන එකට. හරිද? irradiance map කියන එකට මම මාරු කර ගන්නවා. primary rendering engine එක. secondary engine එක නම් ප්‍රශ්නයක් නැහැ. light cache තමයි දෙන්න ඕනේ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේක දාගත්තෙන් පස්සේ මෙයාලගේ අර shadows එන්නේ සාමාන්‍යයෙන් අර hard shadow එකක් නැත්නම් direct light එකකින් generate වෙන shadow එකක් නෙමෙයි එන්නේ. අපි ඒ shadows වලට කියනවා සාමාන්‍යයෙන් cast shadows කියලාත් කියනවා. ඒ වගේම තමයි මේ objects ලං වෙද්දි හැදෙන පොඩි අඳුරට අපි ambient occlusion කියලාත් කියනවා. අපි සරලව එහෙම ගමු. හරි. ඉතින් මේ ambient occlusion කියන එක on වෙන්න ඕනේ. එතකොට තමයි මෙයාලා මේ rendering වෙද්දි මේ surfaces දෙකක් ලං වෙන තැන පොඩ්ඩක් ලස්සනට අඳුරු වෙලා පේන්නේ. හරිද? cast shadow එකත් එක්කම. ඉතින් එහෙනම් ඒක on කරගන්න මම පාවිච්චි කරනවා මේ global illumination එකේ default settings වල අපිට ඒක on කරගන්න බෑ. අපි ඒක advance කරගන්න ඕනේ. නම් මොකද කරන්නේ මෙයා උඩ එකපාරක් click කරාම මෙයාව advance වෙනවා. අයන advanced කියන එක දාගත්තයින් පස්සේ බලන්න අපිට enable වෙනවා ambient occlusion කියන option එක. අයනම් අර එතන තිබුණ default කියන එක කෙනා උඩ එකපාරක් click කරාම මෙයාව මාරු වෙනවා advanced කියන එකට. මම ඒකෙන් අපේ ambient occlusion කියන tick එක දාගන්නවා. එතකොට ambient occlusion උත් on වෙනවා අපේ rendering එකට. right. එහෙනම් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මෙතන අපි primary engine එක මාරු කරගත්තනේ irradiance map කියන එකට. එහෙනම් අපි ආව setup කරන්න යමු. මම යනවා irradiance map කියන යට tab එකට. මේකෙන් මම දාගන්නවා current preset එක. දැන් තියෙන high quality. මම යාව දැනට අපි test rendering කරන්නේ. ඒ හින්දා මාරු කරගන්නවා low කියන current preset එකට. නැත්නම් current preset එක low resolution එක නැත්නම් low quality එකක් එන්න කියලා තමයි මම එයාට දෙන්නේ. මොකද test rendering වලදී ඉක්මනට rendering වෙලා බලා ගන්න ඕන හින්දා අපි low කියලා දාලා rendering කරමු. final එක ගද්දී ඔයාලට පුළුවන් මේක high දාගන්න නැත්නම් very high දාගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒතකොට rendering passes ගාන වෙනස් වෙනවා. හරිද? ඉතින් එතකොට
දැනට අපි low resolution එකේ නැත්නම් low quality එකේ යමු. resolution නෙමෙයි low quality එකේ යමු. right එහෙනම් ඔන්න ඔච්චරයි අපිට තියෙන basic lighting setup එක කියලා. අපි alien light add කරගන්නෙත් නැහැ. අපි තියෙන environmental light එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට ඕනේ ඇත්තටම මේ viewport එකේ තියෙන images ටික බලා ගන්න නැත්නම් objects ටික rendering කරලා බලා ගන්නනේ. එහෙනම් මොකද කරන්නේ? අපිට environment light එක නැත්නම් මෙන්න මෙතනින් අපි හදාගත්ත මේ environment light එක හොඳටම ඇති. අපි ඒක on කරගෙන ඒකට අදාළ global illumination settings ටිකකුත් චුට්ටක් හදාගත්තා. ඉතින් අපි basic lighting condition එක හැටියට මෙන්න මේ විදිහට දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ product එක. දැන් පේනවාද ඉස්සෙල්ලට වැඩිය මම primary engine එක setup කරාම පොඩ්ඩක් speed rendering වෙනවා. right ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ object එක. දැන්ටත් හොඳ quality එකක් මෙයාගේ ඇතුලේ තියෙනවා. right ඉතින් අපි පොඩ්ඩක් මෙතනින් එහාට යනවා නම් අපිට පුළුවන් object එකට වෙනම color එකක් දෙන්න. මම මෙයාව select කරලා මම මෙයාවත් මාරු කර ගන්නවා V-Ray material එකකට. මම මෙයාගේ diffuse එක නැත්නම් V-Ray material වල සාමාන්‍යයෙන් color එක change කරන්නේ diffuse එක හරහා basic parameters වල. එහෙනම් diffuse එක ඉස්සරහා තියෙන color එක උඩ click කරලා අපිට පුළුවන් කැමති වර්ණයක් මෙතෙන්ට ගන්න. දැන් මම මේව සුදු කරනවා නම් මම මේක සුදුම ගන්නෙ නෑ. මෙන්න මේ වගේ චුට්ටක් අඩුවෙන් සුදු පාටට චුට්ටක් අඩුවෙන් තමයි තියාගන්නේ. ඒක අරගෙන මට පුළුවන් අපේ teapot එකට design කරන්න. එතකොට දැන් අපි rendering කරලා බැලුවොත් මෙන්න මේ වගේ සුදු පාට teapot එකක් තමයි තියෙන්නේ. right එහෙනම් ඔන්න ඔය වගේ සුදු පාටයකට ගන්න. ඊළඟට එන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මෙයාට shine එකක් add කරන්නේ සහ මෙයාට කොහොමද reflection එකක් apply කරවන්නේ කියන කාරණය. ඉතින් අපිට දැනට අපි shine එකක් ගැන කතා කරනවා නම් reflection උත් on වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඒකේ reflection එන විදිහ අපිට හදන්න තව කාරණා කීපයක් තියෙනවා. අපි දැනට අපි මොකද කරන්නේ? මේක reflect කියන එක තියෙනවා මෙන්න ඉස්සරහා. දැන් ඒක කළු පාටට තියෙන. ඒ කියන්නේ reflection off. right කළු පාටයි කියන්නේ off. ඉතින් මම මේක reflection on කරගෙන reflection වැඩි කරනවා කියන්නේ මේක කළු පාට පැත්තේ ඉඳලා සුදු පාට පැත්තට ගේන එක. ඉතින් එතනදී reflection එකේ color එකත් ඇත්තටම මෙතනදී හැදෙනවා. මේක මේ value එක විතරක් නෙමෙයි reflectivity එක විතරක් නෙමෙයි reflection color එකත් මෙතන හැදෙනවා. දැන් රත්තරන් එහෙම හදද්දි මේක දාගන්න ඕනේ කහ පාට පැත්තට. ඒක තමයි reflect වෙන තැන් ඒ පාටින් පෙන්වන්නේ. අන්න ඒ වගේ. ඉතින් මේක මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට වැඩි කර ගන්නවා. නැත්නම් සුදු පාට පැත්තට ගන්නවා. එහෙම වුණාම reflection මෙයාගේ චුට්ටක් on වෙනවා. හැබැයි මෙයාගේ මේ material එක double click කරලා බැලුවොත් අපිට තාම අර gloss එකක් පේන්නේ නැහැ. reflectivity එක on වුණා. හැබැයි gloss එකක් පේන්නේ නැහැ. ඉතින් gloss එක බලා ගන්න නම් ඕගොල්ලන්ට මෙතන තියෙනවා කාරණා දෙකක්. එකක් තමයි H glossiness අනිත් එක R glossiness. ඕගොල්ලන්ට clear reflection එකක් එක්ක ඕගොල්ලන්ගේ glossiness එක බලා ගන්න ඕන නම් clear reflection එකක් එක්ක මම මේකේ background sound කරගන්නම්කෝ. අන්න ওই විදිහට තමයි දැන් තියෙන්නේ. මම මෙයාව චුට්ටක් reflection එක වැඩිත් කරන්න ඕගොල්ලෝ බලා ගන්න ඕනේ වෙන්න. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. clear reflection එකක් තියෙනවා ඇත්තටම මෙයාගේ. right මේකේ clear reflection එකත් එක්ක අපිට glossiness එක බලා ගන්න අවශ්‍ය නම් ඕගොල්ලෝ වැඩ කරන්න ඕනේ මෙතන තියෙන H glossiness එකත් එක්ක. හැබැයි දැන් ඒක hide වෙලා තියෙනවා. disable වෙලා තියෙනවා. ඕගොල්ලන්ට වැඩ කරන්න ඕනේ clear reflection එකක් නැතුව නිකන් blur වෙච්ච reflection එකක් එක්ක නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් R glossiness එක. ඒක එතකොට අඩු තමයි කරන්න තියෙන්නේ. දශම ගණන් වලට අඩු තමයි සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේකේ අඩු කරොත් මෙන්න මේ විදිහට පේනති අර අපේ reflection එක නිකන් කුඩු වගේ නිකන් blur වෙලා තමයි apply වෙන්නේ. right එතකොට අපිට clear reflection එකක් එක්ක glossiness එක අවශ්‍ය නම් අපිට කරන්න තියෙන්නේ මේ H glossiness එක enable කරගන්න එක. ඒකට මම කරන්නේ මේ L අකුර උඩ click එකක් දෙනවා. එතකොට අපේ H glossiness එක enable වෙනවා. ඉතින් මේකෙත් අපිට මේක දශම ගානට තමයි ගන්න තියෙන්නේ. ඔන්න අපිට glossiness එකක් ආව ලස්සන. ඒ වගේම තමයි අපේ reflectivity එකත් හරි clear එකට තියෙනවා. ඉතින් කිසි ගැටලුවක් නැතුව එතකොට ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය මත ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ H glossiness එකද R glossiness එකද කියන එක ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පොඩි glossiness එකක් තියෙන reflectivity එකකුත් තියෙන material එකක් හදාගන්න. හැබැයි glossiness එක හැදුවට වැඩක් නැහැ. glossiness එක පේන්නේ නැහැ දැනට viewport එකේ. ඒකට හේතුව තමයි glossiness එකක් පේන්න නම් direct light එකක් තියෙන්න ඕනේ. දැන්ට තියෙන්නේ අපි indirect lighting විතරයිනේ. GI විතරයිනේ. ඉතින් ඒ හින්දා අපිට glossiness එකක් පේන්නේ නැහැ. reflection නම් පේනවා සාමාන්‍යයෙන් චුට්ටක්. reflection චුට්ටයිනේ අපි apply කරේ හින්දා චුට්ටක් reflection පේනවා. හැබැයි direct light එකක් නැති හින්දා
ග්ලොසිනස් පේන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ග්ලොසිනස් බලා ගන්න නම් ඩිරෙක්ට් ලයිට් එකක් ඇප්ලයි කරන්න වෙනවා. එහෙනම් අපි මේකට ලයිට් එකකුත් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ලයිට් එකකුත් නිකන් ලයිට් දාලා බෑ. එහෙනම් V-ray වලට සපෝට් කරන ලයිට්ස් වෙන්න ඕනේ. ඉතින් මට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි V-ray ලයිට් එකක්ම පාවිච්චි කරන එක. ඉතින් මම යනවා create lights. මෙතන ලිස්ට් එක මාරු කරගන්නවා V-ray වලට. එතකොට අපිට V-ray වලට සපෝට් කරන ලයිට්ස් බලා ගන්න පුළුවන්. මේ තියෙන V-ray light, V-ray IS, V-ray ambient light සහ V-ray sun කියලා ලයිට් වර්ග හතරක් තියෙනවා. ඉතින් මට දැනට අවශ්‍ය වෙන්නේ V-ray light එක. සාමාන්‍ය light එකක්. ඉතින් V-ray light එක අරගෙන මම top view board එකේ create කරගන්නවා click and drag. මේක area light එකක් විදිහට තමයි දැනට එන්නේ. අපිට ඕන නම් මේකේ types මාරු කරගන්න පුළුවන්. right. ඉතින් area light එකක් විදිහට මම මෙයාව ඇඳගත්තායින් පස්සේ මෙයාව පොළවේ නැඳෙන්නේ. එතකොට මෙයාව උඩට ගන්න ඕනේ. ඉතින් හැම area light එකකම තියෙන විශේෂත්වය තමයි එයාව එක දිශාවකට විතරයි light up වෙන්නේ. ඒ දිශාව ඊතලයකින් පෙන්වනවා. හරිද? එහෙනම් යටපැත්තට තමයි light up වෙන්න ඕනේ. ඒක හරි. okay. ඉතින් මෙයාගේ modify එකට ගිහලා ඔයාලට ඕනම වෙලාවක මෙයාගේ light type එක මාරු කරගන්න පුළුවන්. right. ඉතින් මම මෙයාව එහෙම උඩට ගත්තයින් පස්සේ දැන්ට තියෙන multiply එක පොඩ්ඩක් වැඩි. එහෙනම් මම මෙයාව අඩු කරගන්න දෙකකට විතර. ඒ කියන්නේ මෙයාගේ light එකේ තියෙන brightness එක වැඩි. එහෙනම් මම එයාව චුට්ටක් අඩු කරගෙන දැන් මම rendering එක බැලුවොත් අන්න ඔය විදිහට තමයි පේන්නේ. right. මෙන්න මේ විදිහට. දැන් පේනවාද පොඩි glossiness එහෙම පේන්න තියෙනවා. හේතුව අපේ light එකත් එක්ක. චුට්ටක් පේනවා මදි වගේ නේ. ඒ කියන්නේ අපේ intensity එක අපි තව කියන්නේ multiply එක අපි ඉස්සලා අඩු කරපු multiply එක තව චුට්ටක් වැඩි වුණත් කමන්නේ. 5කට විතරයි පොඩ්ඩක් වැඩි කරමු. වැඩි කරලා ඉවරලා අපි බැලුවොත් පේනවාද මේ glossiness එකක් තියෙනවා. right. ඔන්න ඔය වගේ එන්න බැලුවොත්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට gloss එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ edges වල අපිට gloss එකක් දැන් තියෙනවා. හරිනේ. ඉතින් ලයිට් එක අර උඩ සුදු පාටට පේන හින්දා තමයි මෙතන සුදු පාටට නිකන් බ්ලොක් එකක් වගේ පේන්නේ. හරිද? ඉතින් ඒවා හයිඩ් කරගන්න හැටි මේ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට. හැබැයි අපි මේ කතා කරේ V-ray පාවිච්චි කරලා අපිට V-ray වල ගන්න පුළුවන් basic lighting setup එකක් ගැන. ඉතින් අපිට පුළුවන් මේ ලයිට් එක සිලෙක්ට් කරලා මේ ලයිට් එකේ ඔප්ෂන් වලට ගිහිල්ලා කියන්න ඔයා පේන්න එපා invisible. හැබැයි lighting condition එක හම්බ වෙනවා එහෙම. ලයිට් එක විතරක් පේන්නේ. හරිද? එහෙනම් මේ විදිහට අපිට ගන්න පුළුවන්. පොඩ්ඩක් ළඟට ගිහිල්ලා නැත්නම් shift F ඔබමු. එතකොට 1280 720 අපිට හරියට පේනවනේ. shift F. අපි කියන save frame. නැත්නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් perspective එකේ show save frame කියන එක. හරි. එතකොට අර අපි render settings වලින් හදපු output resolution එකේ ගානට ඔයාට viewport එක කොහොමද කියලා පෙන්වනවා. හරිද? ඒක තමයි අපිට හරියටම focus කරලා object එක rendering කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි 3D Max එකේ මේ V-ray කියන plugin එක පළවෙනි පාරටම කරන කෙනෙක් basic lighting setup එකක් හදාගන්න. right. ඉතින් ඔය විදිහට basic lighting setup එකක් හදාගෙන ඔයාලට පුළුවන් පොඩි project මේ products එහෙම rendering කරලා බලන්න. ඉතින් 3D Max එකෙන් හදලා ඒ product එක පොඩ්ඩක් material කරලා හරිද? ඒ product එක අපිට පොඩ්ඩක් ලස්සනට rendering කරලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ දන්න චූටි lighting setup එකෙන්. ඉතින් අපි ඉස්සරහට බලමු මෙයාගේ කොහොමද reflection වලට environment එකක් වගේ එන විදියට හදලා එතන HDR විදියට දාලා හරිද? ඉතින් ඒ දේවල් ගැන අපිට පොඩ්ඩක් ඉස්සරහට තමයි කතා කරන්න තියෙන්නේ. අපි එනම් වෙන දවසක බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඒතකොට දැනට අපි මේ කතා කරේ basic lighting setup එක ගැන. right. ඉතින් ඕක කරලා ඔයගොල්ලෝ product එකක් හදන්න ගන්න. right. ඔයගොල්ලෝ product එකක් හදන්න ගන්න. ඉතින් ඒ හදන product එක සාමාන්‍ය simple product එකක් මුලින්ම හදන්නේ. ඒතර මේ product එක මේ විදිහට ලස්සනට ඔයගොල්ලන්ට rendering කරලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ඒවා තමයි ඔය හැමතැනම ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ objects rendering කරලා ලස්සන advertisement එහෙම හදන්න පුළුවන්. right. නැත්නම් clients ලට අපිට දෙන්න පුළුවන් proposals. හරිද? මෙන්න මෙහෙම තමයි ඔයාලගේ object එක එන්නේ කියලා හැදුවෙන් පස්සේ වගේ. හරි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වලට අපි V-ray වලින් මේ object එක rendering කරලා පාවිච්චි කරනවා. ඉතින් ඕක තමයි අද දවසේ පාඩම වෙන්නේ. මේක practice කරන්න, මේක download කරලා install කරලා පොඩ්ඩක් practice කරන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු ඊළඟ දවසේ පාඩමෙන් කොහොමද මෙයාගේ back plate එක දාලා reflection on කරලා ලස්සන
මැටීරියල් ටයිප්ස් වලට, රිෆ්ලෙක්ෂන් ටයිප්ස් වලට, රිෆ්ලෙක්ෂන් එක සම්බන්ධ අනිත් කාරණා, ලයිටින් සම්බන්ධ අනිත් කාරණා කොහොමද සිද්ධ කරන්නේ කියලා. හරි. එහෙනම් කරන්න බලන්න.